දරුවන් සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මාගේ සිසිර ඇකඩමි YouTube education channel එකට ඔයගොල්ලෝ සියලු දෙනා මම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. මම මගේ 32 වෙනි වීඩියෝවෙන් 10 වසරේ මම ඔයගොල්ලන්ට මේ සංඛ්‍යාත ව්‍යාප්තිය පිළිබඳ පාඩමේ මුල් කොටස ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඒකෙම ඒ අර සමූහිත දත්ත ඇසුරෙන් මධ්‍යමයේ සේවන පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා මම මේ වීඩියෝව උදව් කරගන්නවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ලකුණු 10ක ගාන සම්පූර්ණ කරන්න උදව් කිරීමක් වශයෙන්. එhmenan අපි බලමු. ගානක් තියෙනවා මෙන්න මෙහෙම. එක්තරා රූපවාහිනී වැඩසටහනක් නැරඹීම පිළිබඳ තොරතුරු පහත තියෙනවා. මේ තියෙන්නේ තොරතුරු ටික. හොඳේ. වයස අවුරුදු ඒ රූපවාහිනී වැඩසටහන බලන වයස් කාණ්ඩයන් මේ විදිහට සමූහණය කරලා තියෙනවා. 5-15 අතරේ ප්‍රේක්ෂකයෝ ගාන 7යි 15-25 අවුරුදු වයස් සීමාවල් වල 16යි. මේකේ පන්ති ප්‍රාන්තර කියවන්නේ 5 හෝ 5ට වැඩි 15ට අඩු. ඒ විදිහට 15 හෝ 15ට වැඩි 25ට අඩු ආදී වශයෙන් පන්ති ප්‍රාන්තර කියවන්නේ. ඉතින් මේකේ සාමාන්‍යයෙන් මේ මධ්‍යනේ ගානේ මුලින් අහනවා ප්‍රශ්නයක් දෙකක් අහනවා. මධ්‍යනේ හොයන්නේ ඉස්සෙල්ලා. මෙහි මාත පන්තිය කුමක්ද? එතකොට අපිට මේ ප්‍රශ්නය එක ලකුණක ප්‍රශ්නයක් මේ වගුව දිහා බලලා ඊටාත්ම පහසුවෙන් අපිට උත්තර දෙන්න පුළුවන්. මාත පන්තිය කියන්නේ වැඩිම වාර ගානක් යෙදিলা තියෙන්නේ බලන්න 31 දෙනෙක් ප්‍රේක්ෂකයෝ 31 දෙනෙක් ඉඳලා තියෙන්නේ මෙන්න මේ වයස් කාණ්ඩේ 35 45. එතකොට පළවෙනි ප්‍රශ්නෙට අපිට දෙන්න පුළුවන් මාත පන්තියනේ අහන්නේ. ඒ කියන්නේ 35 45. අපිට මාතයක් දෙන්න බෑ මාත පන්තියක් තමයි දෙන්න පුළුවන්. අහන්නේත් මාත පන්තිය. ඊළඟට දෙවෙනි ප්‍රශ්නයෙන් අහනවා වයස අවුරුදු 25ට අඩු අයගේ ප්‍රතිශතය. එතකොට 25ට අඩු කිව්වම ළමයි දැන් මෙතන මම මේ පන්ති ප්‍රාන්තරේ කියවන හැටි කිව්වනේ 15 හෝ 15ට වැඩි 25ට අඩු කියලා කියන්නේ මේ 16 දෙනත් අයිති වෙනවා මේ 7 දෙනත් අයිති වෙනවා. ඒතර 16යි 7යි කීයද? 16යි 7යි 23යි. 23 දෙනෙක් ඉන්නවා. එහෙනම් ප්‍රතිශතයකට හරවන්න අපි භාගයක් ලෙස ලියලා අපි ඒක 100ෙන් ගුණ කරන්න එපේ. නේද? එතකොට අපි දැන් යටට ගන්න එක මේ ඔක්කොම ටික එකතු කර ගන්න ඕනේ නේ. 23යි 23යි 33යි 43යි 48යි 58යි 58යි 68යි 79යි 89යි 93යි 93යි 7යි 100යි 100 දෙනයි ඉන්නේ. ඉතින් 100ෙන් 23යි 100ෙන් ගුණ කරත් එන්නේ 100 කැපිලා ගියාම උත්තරය 123යි. ඔය ආදි වශයෙන් ඊළඟට තුන්වෙනි ප්‍රශ්නයෙන් දෙනවා මේකේ මධ්‍යනේ හොයන්න. අපිට මධ්‍යනය හොයන්නයි කියලා විතරක් දුන්නතර fx වලින් හදන්න පුළුවන්. එතකොට උපකල්පිත මධ්‍යනයක් තෝරගෙන හදන්න කියලා මොකක් හරි දුන්නොත් එහෙම පුළුවන්. දැන් මම කරන්න හදන්නේ මේ ගාන fx වලින් හදනවා. අර අපගමනය අරගෙනත් හදනවා. ඒක කියන්නේ මේ ගාන කියන්නේ මාතපන්තියේ මධ්‍යයගේ අපගමනය ලෙස ගන්නේ කියලා. මාතපන්තියේ මධ්‍යයගේ උපකල්පිත මධ්‍යනේ ලෙස ගන්නේ කියලා. ඒතර මාතපන්තියේ මේකනේ. එහෙනම් මේකේ මධ්‍යයගේ තමයි මම දැන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳේ. මම ඊළඟට මේක දැන් මකලා ඉවරලා මම මේ වගුව අපිට මධ්‍යනේ සොයන්න සුදුසු ආකාරයට සකස් කරලා අඳින්නයි සූදානම්. හොඳේ. right. ඔව්. හොඳයි ළමයි බලන්න. දැන් මම මේ බෝඩ් එකට අරන් තියෙනවා. ඒගොල්ලෝ දුන්න තීරු දෙක අර fx වලින් හදන්න තියෙන ෆෝමැට් එක මේක. ඒකේ අර වයස අවුරුදු පන්ති ප්‍රාන්තර ටික මෙතන. ඊළඟට ඒකේ ප්‍රේක්ෂකයන් ගාන මේ මෙතනට අරන් තියෙනවා. මධ්‍යගයේ තීරුව සහ මේ මධ්‍යගයට x අකුර අපි ගන්නවා. ඊළඟට fx තීරුව. මේ ටික සම්පූර්ණ කරන්න. ඊළඟට අපගමණයෙන් හදන්න තියෙන කොටසේදී ඒකෙදි බලන්න වයස අවුරුදු පන්තිපාන්තර තීරුව මෙතනට අරන් තියෙනවා. ප්‍රේක්ෂකයෝ ගාන මෙතනට අරන් තියෙන්නේ. මෙතනට එන්නේ මධ්‍යගයේ තීරුව. මෙතනට එන මධ්‍යගයේ තීරුවමයි මෙතනට එන්නේ. එතකොට අපගමනය අර මාත පන්තියේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යන ලෙස අරන් අපි කරමු ඒක. ඊට පස්සේ මේ ඒ කියන්නේ මෙතන අපගමනයේදී ප්‍රේක්ෂකයෝ ගාන f2 ගුණ කරලා මෙතනට අරගෙන
ඒතර මෙතනදී මධ්‍යගයට x කියලා දාන්නේ අපගමණයෙන් හදනකොට මධ්‍යගය අතන මධ්‍යගයට x කියලා අරන් ඒක හදන්නේ. එහෙනම් දැන් අපි බලමු මේක සම්පූර්ණ කරන්න. 5යි 15යි එකතු කරාම 20යි 20 දෙකෙන් බෙදුවාම 10යි. ඊළඟට 25යි 15යි එකතු කරාම 40යි 40 දෙකට බෙදුවාම 20යි. දෙකක් විතර ඔය විදිහට හොයා ගන්නවා. ඇත්තටම මෙතන නම් රටාවක් අහු වෙනව නේද? 35 60යි 62කට බෙදුවාම 30යි. දැන් අපිට රටාවට අනුව 10 20 30 40 50 60 කියලා 70 කියලා දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මුල ඉලක්කමත් එක්ක සම්බන්ධ කරගන්නයි කියලා මම කිව්වා. 5ට 5ක් එකතු වුණා 10යි 15ට 5ක් එකතු වුණා 20යි 25ට 5ක් එකතු වුණා 30යි එහෙනම් 35ට 5ක් 40යි 45ට 5ක් 50යි 55ට 5ක් 60යි 65ට 5ක් 70යි ඔය විදිහට මේ මුල ඉලක්කමත් එක්ක සම්බන්ධ කරගෙන ඊටු ටික පුරවන්නත් පුළුවන් කියලා කිව්වා. එහෙනම් මේ මධ්‍යගයේ තීරුවමනේ මේකටත් එන්නේ මම ඒකත් එතනම පුරවන්නම්. මෙතනට ආවේ මධ්‍යගයට ආවේ එකතු කරලා දෙකෙන් බෙදුවම 10 20 30 40 50 60 70 නේ. ඔය විදිහට නේද? පැහැදිලිද? හරි. බලමු අපි දැන් ඉතිරි ඒවා පුරවන හැටි. දැන් බලන්න මෙතන නම් ගන්න තියෙන්නේ දැන් ඉවරයි වගේ නිකන්. දැන් fx ගුණ කරන්න තියෙන්නේ. 10 වරක් 7 70. මේක 15ට ගුණ කරලා ලියනකොට ස්ථානීයයන් පේලියට එන්න ලියා ගන්න නැත්නම් අපිට වෙන තැන කාලය ලියාගෙන මේක එකතු කරන්න වෙනවා. ඒතකොට කාලය අපිට එතනදි වැඩියෙන් යනවා. ඊළඟට 16 2 32යි. එතකොට 320යි. 320යි. 25 3 75යි. 75යි නම් 750යි. 750යි නේ. ඊළඟට මෙතන බිඳුවක් තියෙනවා 31ව 4ක්. බිඳුවක් දාලා අපි 4ෙන් ගුණ කරමු. 4ක් 1 4යි 4 වරක් 3 12යි. දැන් දිස්ථානීයයන් පේලියට සිටින්න ලියා ගන්න. ඊළඟට අගට බිඳුවක් දාලා අපි 5ෙන් ගුණ කරමු. 5 වරක් 4 20ෙන් බිඳුව දැම්ම දෙකක් ඉතුරුයි. 5 වරක් 1 5යි 2යි 7යි. ඔය ආකාරයට. ඊළඟට 6 වරක් 5 30නේ. එතකොට 300යි. ඊළඟට 7 වරක් 2 14නේ. එතකොට 140යි. දැන් අපි මේක 15ට නිවැරදිව එකතු කරගන්න ඕනේ. බිඳුවයි 7යි 2යි 9යි මෙතන 9යි 18යි 18යි 4යි 22න් 2 දැම්මා දෙකක් ඉතුරුයි. ඒ 2යි 3යි 5යි 5යි 7යි 12යි 12යි 2යි 14යි 14යි 7යි 14යි 7යි 21යි 3යි 24යි 24යි 1යි 25න් 5 දැම්මා දෙකක් ඉතුරුයි. ඒ 2යි මේ 1යි එකතු කරාම 3යි. උත්තරේ 3520යි. ඊළඟට මෙන්න මේ ටික එකතු කරන්න ඕනේ. අපි අර ඉස්සෙල්ලත් එකතු කරලා බැලුවනේ අර මතකද ප්‍රතිශතය හොයන වෙලාවේදී අපිට ආවේ 100 නේද? දැන් එන්නේ 100. එහෙනම් මේ ක්‍රමයේ යටතේ දැන් මධ්‍යනේ හොයන්නේ කොහොමද? මේ ක්‍රමයේ යටතේ මධ්‍යන්නේ හොයන්නේ කොහොමද? මධ්‍යන්නේ අර fx තීරුවට එකතුවට ආපු උත්තරය f තීරුවේ එකතුවෙන් බෙදන්න. ඒ කියන්නේ 3520 බෙදන්න ඕනේ 100. පහසුවෙන් බෙදාගත්ත හැකි නේද? 100ෙන් බෙදනකොට දශම ස්ථාන දෙකක් තිබ්බාම 35.2යි බිඳුවයි. 35.2යි බිඳුවයි. බිඳුව දැම්මත් එකයි නැතත් එකයි. 35.2යි උත්තරේ. මොකද්ද මේකේ තේරුම? 35.2 තේරුම මොකද්ද? අපි එව්වේ මේ 100 දෙනා රූපානි නරඹී මොන වයස් කාණ්ඩවල මෙන්න මේ වයස් කාණ්ඩවල අය රූපානි නරඹපු විදිහනේ තේරුවේ. එතකොට මේ 35.2 තේරුම මොකද්ද? ඒ කියන්නේ සාමාන්‍ය මේ වයස් 35 වයස අවුරුදු 35.2ක් තියන අය නේද? සාමාන්‍යයෙන් ඒ කියන්නේ වැඩියෙන් නරඹලා තියෙන්නේ මෙන්න මේ වගේ මේ වයස් කාණ්ඩවල. ඊළඟට බලමු දැන් අපගමණයෙන් හදලා. අපිට මේ මධ්‍යනයම එනවද කියලා. දැන් අපගමණය මම කියවනේ දැන් මාත පන්තියේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යනය ලෙස ගන්න කියලා. අපිට මාත පන්තිය ආවේ මේකනේ මාත පන්තිය ආවේ. එහෙනම් ඒකේ මධ්‍යගයේ තමයි උපකල්පිත මධ්‍යනය ලෙස ගන්න. අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ ඒ උපකල්පිත මධ්‍යනය රවුම් කරගන්න. මොකද අපිට ඒක මධ්‍යනය හොයනකොට ඕන වෙන හින්දා.
ඊළඟට ඒක රවුම් කරගත්තු එකේ ඉස්සරහනින් අපගමනේ බිඳුවයි. මොකද එතන ඉඳලා එතනට තියෙන දුර බිඳුවයි. ඊළඟ මෙතන ඉඳලා මෙතනට තියෙන දුර 10ක් අඩුයි. ඒකෙන්ද ඍණ 10යි. එතකොට තව 10ක් අඩු වෙනවා කියන්නේ මෙතන ඉඳලා තියෙන දුර 20යි. 20ක් අඩු වෙලා තමයි මෙතන ඉඳලා 20ක් අඩුයි දැන්. තවත් 10ක් අඩු වෙනවා කියන්නේ මෙතනට ඍණ 30යි. ඒකේ තේරුම මෙතන ඉඳලා මෙතනට 30ක් අඩුයි කියන එක. දැන් මේ පැත්තට 10ක් වැඩි වෙනවා. එකතු වෙනවා. තවත් 10ක් එකතු වෙනවා කියන්නේ මෙතන ඉඳලා 20යි. තවත් 10ක් එකතු වෙනවා 30යි. ඒ කියන්නේ මෙතන ඉඳලා 30යි. ඔය විදිහට මේ තීරුවත් ඊටාත්ම පහසුවෙන් අපිට එහෙම පුරව ගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ FD තීරුව. අපගමනයේ D F වලින් ගුණ කරලා ගන්න ඕන. 37ක් 210යි ඍණ 210යි 16 වරක් 2 32යි. ඒ කියන්නේ ඍණ 320යි. මෙතන 10න් ගුණ කළාම ඍණ 250යි. මේ දෙක ගුණ කරාම බිඳුවයි. මේ දෙක ගුණ කරාම 140යි. 20 5ක් 100යි. 30 2ක් 60යි. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් කරන්න. ඍණ සංඛ්‍යා ටික එකතු මේ පැත්තට ගන්නවා. මෙන්න මේ විදිහට මේ ධන සංඛ්‍යා ටික අපි එකතු කරලා මෙහෙම ගත්තාම මේ දෙක එකතු කරලා අපිට මෙතනට කෙලින්ම උත්තරේ ගන්න පුළුවන්. බලමු එකතු කරලා. 0යි 3යි 5යි 8යි 7යි. ඍණ 780ක් එනවා ඒ ඍණ සංඛ්‍යා ටික එකතු කරා. දැන් ධන ටික 140යි 60යි 200යි 100යි 300යි. බලන්න දැන් ඍණ ගාන වැඩි නේද? එහෙනම් අපි කරන්න ඕනේ ඍණ 780යි ධන 300යි එකතු කරන්න ඉබේ. ඒතර ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරලා ලොක්කගේ ලකුණ දාමු. ඒතකොට ඍණ කීය දෙන්නේ? 480යි නේද දෙන්නේ. එහෙනම් FD තීරුව එකතු වෙන්නේ ඍණ 480. F තීරුව එකතුව අපිට කලින් පරිදිම 100ක් එනවා. දැන් අපි ඇත්ත මැද්දේනේ හොයන්න යන්නේ සැබෑ මැද්දේනේ. සැබෑ මැද්දයන්නේ සමානයි උපකල්පිත මැද්දයන්නේ. මේ වගුව දිහා බලපු ගමන් පේනවා රවුම් කරගත්තු ඉලක්ක. ඒක තමයි අපේ උපකල්පිත මැද්ද. ඒ කියන්නේ අපි 40 මැද්දනේ කියලා හිතාගෙන තමයි දැන් මේ ගාන හදන්නේ කියන එක තේරුණා. 40 උපකල්පිත මැද්දනේ එකතු කිරීම අපගමනන් වල මැද්දනේ. ඒ කියන්නේ මේ FD තීරුව එකතුව F තීරුව එකතුවෙන් බෙදන්න. ඒ කියන්නේ ඍණ 480 බෙදන්න ඕනේ 100. ඔය විදිහට. ඒතකොට බලන්න දැන් මෙතන ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවක් බෙදුවාම ඍණ උත්තරයක් එන්නේ. ඒ කියන්නේ මේ 40න් අඩු වෙන්න ඕනේ 100න් බෙදුවාම 4.8ක්. අපි බලමු 40න් 4.8ක් අඩු කරලා. 10න් 8ක් 2යි 9න් 4ක් 5යි මෙතන 3යි. උත්තරේ එනවා 35.2. බලන්න 35.2. මේ ගණන් දෙකටම ආවේ අපිට එකම මැද්දයන්නේ. ඒතර අපි ඒකයි එකම ගාන අපි ආකාර දෙකෙන්ම ඇදුවාම අපිට එන උත්තර සමාන වෙන්නත් එපේ. ඒක තහවුරු කිරීමටත් එක්ක තමයි අපිට අනිත් එක ඔයගලන්ට පුළුවන් දැන් මේ ගාන තවත් පොඩ්ඩක් වෙන උපකල්පිත මැද්දනයක් අරගෙනත් හදන්න. එතකොට මේ අපි තමු 50 උපකල්පිත මැද්දනය ගත්තා කියලා. එතකොට බිඳුව දා ගන්න ඕනේ ඒකට ඉස්සරහින්. 30 උපකල්පිත මැද්දනය කියලා හදනවා නම් ඒකට ඉස්සරහින් බිඳුව දාන්න. විභාගෙදී හැබැයි ඒගොල්ලෝ කියන තැනම ගන්න ඕනේ. හරි. දැන් සාමාන්‍ය ගානක මැද්දනය සොයන්න කියලා දුන්නාම සමහර ළමයි එතකොට කියලා නැහැනේ අපග උපකල්පිත මැද්දනයක් ගන්න කියලා. නමුත් සමහර ළමයි මේ විදිහට හදනවා. ඒතර එයාලා Taman කැමති තැනක අරගෙන හදනවා. හැබැයි ඒකෙදී අපි පොඩ්ඩක් අර උත්තර පත්‍රයේ බලන එක්කෙනාට පොඩි අපහසුතාවක් තියෙනවා නේද? එක එක්කෙනා එක එක තැන්වල අරන් හදන ඉන්න. මාගි ස්කීම් එකේ කොහොම තැන්වල අරන් මාගි ස්කීම් එක දෙන්නේ නැහනේ. ඒතර බලන එක්කෙනාට උත්තරය අරන් දෙනවා. හදපු විදිහ හරිනම්. නමුත් එතනදී පොඩි අපි මේ වෙලාවට මේ පළවෙනි ක්‍රමය මේ ක්‍රමය fx වලින් හදන ක්‍රමය අනුගමනය කරන්න පුරුදු වෙමු. හොඳේ? right. පිටව ගන්නක් බලන්න. හොඳයි අපි තව ගානක් බලමු. දැන් මේ ගාන කියන්නේ මෙහෙමයි. පෞද්ගලික ආයතනයක කාර්ය මණ්ඩලය වර්ෂයක් තුලදී ලබාගත් නිවාඩු දින ගන්න පිළිබඳ තොරතුරු ටිකක් තමයි මේ දීලා තියෙන්නේ. පෞද්ගලික ආයතනයක කාර්ය මණ්ඩලය වර්ෂයක් තුලදී අවුරුද්දක් තුලදී ලබාගත් නිවාඩු. එතකොට දැන් බලන්න
නිවාඩු 0.6යි අතර ගාණක් කරන් තියෙන. නැත්නම් 0 හෝ 0ට වැඩි 6ට අඩු ප්‍රමාණයක් කරන් තියෙන සේවකයෝ 5ක් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හැමදාම වගේ වැඩට ගිහිල්ලා තියෙනවා. නිවාඩු 6-12 අතර 6ට හෝ 6ට වැඩි 12ට අඩු ගත්තු අය 15 දෙනෙක් ඉඳලා තියෙනවා. මේගොල්ලෝ ගොඩක් නිවාඩු අරගෙන. නිවාඩු 42ක් වගේ අරගෙන. පෞද්ගලික අංශයෙන්. ඒතකොට දැන් රජයේ සේවකයන්ටනේ අර තියෙන නිවාඩු 42 සීමා. හරි. කොමාරි නිවාඩු 36 42ක් විතර වැඩි නිවාඩු ප්‍රමාණයක් අරගත්තු සේවකයෝ 5 දෙනෙක් ඉඳලා තියෙනවා. මේ ආකාරයට තොරතුරු සමූහයක් දීලා තියෙනවා. දැන් අපිට මේකේ මාතපන්තිය ඇහුවා නම් උත්තරය මොකද්ද? වැඩිම දෙනෙක් ඉඳලා තියෙන්නේ මෙන්න මේ පන්තියේනේ. මේක මාතපන්තිය. එතකොට දැන් තව අපි තමු අවුරුදු නෙමෙයි නිවාඩු 36ට වැඩියෙන් ගත්තු සේවකයෝ කී දෙනෙක් ඉඳලා තියෙනවද කියලා ඇහුවොත් 36ට වැඩියෙන් ගත්තු අය කියන්නේ මෙන්න මේ ගොඩේ විතරයි නේද? මේ මෙන්න මේ 5 දෙනානේ 36ට වැඩියෙන් අරන් තියෙන්නේ. 36ත් අරන් තියෙන්නේ. 36 ගන්නත් පුළුවන් මේ ගොඩේ. 36 හෝ 36ට වැඩි කිව්වනම් මේ ගොඩ මෙන්න මේ 5 දෙනා තමයි. ඉතින් එයාගේ ප්‍රතිශතය අහන්නත් පුළුවන්. ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් මේකේ තව ප්‍රශ්න. දැන් අපි මධ්‍යනේ ගානට යමු. මේ ගානේ ළමයි මෙහෙමයි කියන්නේ. මම දැන් ක්‍රම දෙකෙන්ම හදනවා. මේකෙදී උපකල්පිත මධ්‍යනේ ලෙස ගන්න කියන්නේ මේ ගානේ උපකල්පිත මධ්‍යනේ ලෙස හදන්නවා නම් අරගන්නලු මෙන්න මේ 18 24 පන්තිපාන්තරයේ මධ්‍යගය. හොඳේ? මාතපන්තිය ගත්තා නම් මෙතනනේ ඉන්නේ මධ්‍යගය. එතන මේක ගන්නෙ මම හදන්නේ 18 24 පන්තිපාන්තරයේ මධ්‍යගය උපකල්පනය කරලා ගන්න කියලා තමයි අච්චුපතේ ගානක් මේක. එතකොට මම මේක ක්‍රම දෙකෙන්ම හැබැයි උගන්වනවා. හරිද? දැන් අපි බලමු fx වලින් හදන්න. මධ්‍යගය හොයන් බලන්න 0.6 එකතු කරලා දෙකෙන් බෙදුවාම 3යි නේද එන්නේ. ඒක මේ 3 ඇවිල්ලා 0ට වඩා 3ක් වැඩි. ඊළඟ 12යි 6යි 18යි. 18 දෙකෙන් බෙදුවාම එන්නේ 9යි. ඒ 9 ඇවිල්ලා 6ට වඩා 3ක් වැඩි. හරිද? එහෙනම් දැන් රටාව අල්ලගත්තා. ඊළඟ එක එකතු කරලා දෙකෙන් බෙදලා හොයන්න ඕනෙත් නෑ. ඊයේද? එහෙනම් මෙතනට 3ක් වැඩි, 6ට 3ක් වැඩි, එහෙනම් 12ට 3ක් වැඩි, 15යි 18ට 3ක් වැඩි, 21යි, 24ට 3ක් වැඩි, 27යි, 30ට 3ක් වැඩි, 33යි, 36ට 3ක් වැඩි, 39යි කියලා බලන්න දැන් ඕගොල්ලන්ට තේරෙනවද මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදා ගන්න ගියා නම්? 39 78යි නේ. ඒතර බලන්න මේ දෙක එකතුව 78ක් කියලා හොයාගෙන දෙකෙන් බෙදලා 39 ගන්නකොට වැරදුනොත් ඒ පොඩි අප්සෙට් එකක් යනවානේ. ඒකද අර රටාවට අනුව ටක් ගාලා මේ වගේ ගණන් හදන්න තමයි මම ඒ රටාව කියලා දුන්නේ. තේරුණාද? අපිට ඊටාත්ම තප්පර ගානකින් මේ තීරුව සම්පූර්ණ කරන්න පුළුවන්. මොකද මේ අපි පළවෙනි දෙක විතරයි එකතු කරලා දෙකෙන් බෙදුවේ. එතන ඊට පස්සේ බැලුවම බිඳුවට 3ක් එකතු වුණා, 6ට 3ක් එකතු වුණා, 12ට 3 ඊට පස්සේ දාගෙන ගියා 3ක් එකතු කර මේ මුල ඉලක්කම. ඒ විදිහට. දැන් අපි ඒ වේගින් වැඩේ ඉවර කරන්න. හරිද? ඔයා දන්නේ නැති ළමයි තමයි මේ ඔක්කොම එකතු කර දෙකෙන් බෙදන්න ගිහිල්ලා කාලයක් කාදමන්නේ. ඒ අය තමයි ගෙදර ඇවිල්ලා ගෙනානේ මට වෙලාව මදි වුණා, ගණන් දෙකක් හදාගන්න බැරි වුණා. ඔන්න ඔය කතන්දර කියන්නේ. හරි බලමු 3/5 15යි අපි ස්ථානීයයන් පිළිවෙලටත් ලියාගමු. 15 වේවා 9 9/5 45න් 5 දැම්ම 4ක් ඉතුරුයි. 9ක් එක 9යි 4යි 13යි. පල්සරක් දෙක 30යි 300යි. 11ක් එක 11 එකක් ඉතුරුයි 22යි 1යි 23යි 231යි. 8වරක් අත 56යි 5ක් ඉතුරුයි. 2 16යි 5යි 21යි. 6 3 18යි එකක් ඉතුරුයි. 6 3 18 එකයි 19යි. පසර 9 45යි 4ක් ඉතුරුයි. පසර 3 15යි 4යි 19යි. දැන් අපි මේක 15ට එකතු කරගමු නේද? 5යි 10යි 15යි 16යි 16යි 24යි 24යි 5යි 29න් 9 දැම්මා දෙකක් ඉතුරුයි. 2යි 1යි 3යි 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 6යි 9යි 10යි 19යි 28යි 28න් 8 දැම්මා දෙකක් ඉතුරුයි. 2යි 1යි 3යි 3යි 6යි 7 8 9 10 11යි 12යි 1289. ඊළඟ අපි සේවක සංඛ්‍යාව සිග්මා F හොයාගන්නත් ඕනේ. 15යි 20යි 20යි 40යි 50යි 51යි 51යි 8යි 59යි
59යි 69යි 70යි 70ක්. දැන් එහෙමනම් අපි දැන් මධ්‍යනේ හොයන්න යන්නේ. අපි බලමු මේ ක්‍රමයට මධ්‍යනේ කීයක් එනවද කියලා. මධ්‍යන්නේ අර fx තීරු එකතු f තීරු එකතුවෙන් බෙදන්න ඕනේ. ඒක ලියුවත් එකයි නැතත් එකයි. 1289 බෙදීම 70 කියලා තිබ්බනම් ඇති. මේක මෙහෙම සිග්මා fx බෙදීම සිග්මා f. මෙතන ලියුවත් එකයි නැතත් එකයි කියලා මං කිව්වේ. ඒක බෙදලා උත්තරේ ගන්න ඕනේ. හරිද? කීයක් එයිද? එතකොට අපි දැන් මේ දෙකම 10න් බෙදුවොත් මෙතන බලන්න මේක මේ සරල ක්‍රමත් අපි චුට්ටක් ඉගෙන ගන්න ඕනේ. 70 වරක් චක්‍රේ ගන්නවට වඩා ලේසි 4 චක්‍රේනේ. අපි මෙහෙම කරමුකෝ. මේ උඩ 10න් බෙදුවාම 128.9යි. යට 10න් බෙදුවාම 7යි. ඒ කියන්නේ 128.9 7න් බෙදුවාම උත්තරේ එනවනේ. 4ක් 1 7යි. 5ක් ඉතුරුයි. 58ට 4ක් 8 56යි නේද? 4ක් 8 56යි දෙකක් ඉතුරුයි. 29ට 4ක් 4 28යි එකක් ඉතුරුයි. 10ට 4ක් 1 7යි 3ක් ඉතුරුයි. 30ට 4ක් 4 28යි ওই විදිහට අපිට දෙකක් ඉතුරුයි. ආයේ 20ට 4ක් බලන්න ඕනේ නේ. ওই විදිහට අපිට තව යනවා එහාට. අපි මේක ගමු දශම ස්ථාන එකකට විතර නිවැරදිව. උත්තරේ 18.4යි. ඔය තව බෙදි යනවා එහාට. දැන් අපි බලමු මේ ගාන දැන් කිව්වොත් විතරයි වට යන්නේ හොඳේ. හරිද? මේක වට යන්නේ කිව්වොත් විතරයි. නැත්නම් මේ ආපු උත්තරේ තියන්න ඕනේ ඈ. රයිට්. අපි බලමු මේක. එතන මම ඔයගොල්ලන්ට කිව්වා දැන් මධ්‍යගය නම් අර එවන මෙන්නේ නේද? එකතු කරලා දෙකෙන් බෙදුවාම ඒකට එනවා 3 9 15 21 ඊළඟට 27 33 ඊළඟට 39 ඕවනේ ඉන්නේ. ඒ මධ්‍යගය වෙනස් වෙන්නේ නැහැ නේ. ඒ වගුවමනේ මේ තියෙන්නේ. පන්ති ප්‍රාන්තර. ඊළඟට මෙන්න මේක තමයි රවුම් කරගන්නේ. ඒගොල්ලෝ කියනවා අපිට 18 24 පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යනේ ලෙසගෙන සැබෑ මධ්‍යනේ හොයන්න කියලා. නම් මෙතන රවුම් කරා. දැකද කියන තැන රවුම් කරන්න ඕනේ. බිඳුවයි අපගමනය. එතන ඉඳලා මෙතනට යනකොට කීයක් අඩු වෙලාද? 21 ඉඳලා 15ට යනකොට 6ක් නේද අඩු වෙලා තියෙන්නේ. 15 6 21. ඔන්න එන ඍණ 6 දැම්මා. තව 6ක් අඩු වෙලා. එන ඍණ 12 දැම්මා. තව 6ක් අඩු වෙලා. එන ඍණ 18 දැම්මා. මේ පැත්තට 6ක් එකතු වෙලා ධන 6යි. තව 6ක් එකතු වෙලා එතකොට 12යි. තව 6ක් එකතු වෙලා එතකොට 10යි. ඒකත් අපි ඉක්මනට එතකොට පුරව ගන්න පුළුවන්. දැන් අපි බලමු FD තීරුව 5ක් 8 40යි 4ක් ඉතිරි. 5ක් 1 5යි 4යි 9යි ඍණ 90යි. පාලසරක් දෙක 30න් බිඳුව දැම්මා 3ක් ඉතුරුයි. පාලසරක් 1 15යි 3යි 18යි 180යි ඍණ. හර දෙක 12යි ඍණ 120යි. මෙතනට බිඳුව 6ක් 8 48යි. 12ක් 6 72යි. 18 වරක් 5 5ක් 8 40යි 4ක් ඉතිරි. 5 4යි 9 90යි. දැන් අර ඉස්සෙල්ලා විදියටම ඍණ සංඛ්‍යා ටිකයි ධන සංඛ්‍යා ටිකයි එකතු කරලා අපි පැත්තට ගත්තොත් කෙලින්ම FD තීරුව මෙතනට ගන්න පුළුවන්. 180යි 120යි කීයද? 300යි 390යි ඍණ 390යි. මේ ටිකත් එකතු කරගමු. 8යි 2යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. 9යි ඉතුරු 1යි 10යි 7යි 17යි 17යි 4යි 21යි ධන 210යි. දැන් අපි මේ දෙකේ වෙනස අරන් ඍණ උත්තරයක් නෙන්නේ 210යි 100යි 310යි 80යි. එතකොට 180ක් නේ දෙන්නේ. 180යි. ඍණ 180යි. F තීරුව එකතුව ඉස්සෙල්ලාපු උත්තරේමයි F තීරුව එකතුව 70.
දැන් අපි සැබෑ මධ්‍යනය සොයමු. සැබෑ මධ්‍යනය සමානයි. කියන්නේ ඇත්ත මධ්‍යනය. උපකල්පිත මධ්‍යනය 21යි. එහෙනම් මේ රවුම් කරගත්තු 21 මෙතනට ගන්නවා. ඊළඟට අපගමනයන්ගේ මධ්‍යනය හොයන්න ඕනේ. ඒ කියන්නේ FD තීරුව එකතුව F තීරුව එකතුවෙන් බෙදන්න. අපිට FD තීරුව එකතුව ආවේ -180යි. F තීරුව එකතුව ආවේ 70යි. නේද? එතන බිඳුවක් කපලා දාමු අපි. දැන් අපි බලමු 21කින්. එතකොට දැන් මෙතන ඍණ උත්තරයක් කියන්නේ අඩු කරන්න තියෙන්නේ යම් ගාණක්. බලමු. 18ට 7 කීයද? 18ට 7 2ක් 14යි. කීයක් ඉතුරුද? 4ක් ඉතුරු. 40ට 4 5 35යි. 5ක් ඉතුරු. ඊළඟ 50ට 50ට 4ක් 49යි. එකක් ඉතුරු. ඊළඟ 10ට 4ක් 1 7යි. කීයක් ඉතුරුද? 4ක් 1 7යි. 3ක් ඉතුරුයි. 30ට 4ක් 4 28යි. 4ක් 4 28යි. දෙකක් ඉතුරුයි. එතන දිගට බෙදි යනවා. හොඳේ. දැන් මෙතනත් අපි මෙතනින් නැවැත්තුවා. මේ තවත් අපිට ඕන නම් මෙතන දශමස්ථාන 4ක් අපි හෙව්වා. අතන 3යි හොයලා තියෙන්නේ. ඒක ඊළඟටත් හොයලා බලන්න පුළුවන් ඕගොල්ලන්. දැන් අපි බලමු මේ දෙක අඩු කරලා. කොහොමද? 21කින් අඩු කරන්නේ කොහොමද? 21යි දශම අපි දශමස්ථාන 4ක් දාගන්න ඉබේ. ඒතර මේකෙන් අඩු කරන්න ඕනේ 2.5 7 1 4. ඔය විදිහට අඩු කරන්න ඕනේ. ඔය ඔන්න උත්තරේ නෝනි 18.4යි 2යි 8යි 6යි ඔන්නෝම ගාණක් එනවනේ. ඒක දශම ස්ථානයකට වැටෙව්වොත් මේ බලන්න. දැන් මෙතන ආවේ මේ බලන්න දෙවෙනි දශම 18.4යි 1යි. නේද? එදා 289යි 15යි 135යි 300යි 231යි 216. මේ මෙතන චුට්ටක් වැරදිලා නේද ළමයි? 8 වරක් අද 56නේ. මෙතන 6 එන්නේ 216. එතකොට මෙතන 215 නේ දාලා තිබ්බේ. මෙතන 1290 එන්නේ. ඒක චූටි වෙනසක් වුණොත් උත්තරේ වෙනස් වෙනවා. 1290 නේ වෙන්නේ. ඒතර අපි මේ 1290 තමයි බෙදන්න ඕනේ. 1290 බිඳුව කැපුවාම 129 7ෙන් බෙදන්න ඕනේ. එතන චූටි වෙනසක් වුණා නේද අපේ අතින්. දැක්කද? චක්කරේ ගුණ කරලා ලියනකොට අපිට චූටි දෝෂයක් වුණොත් අපේ උත්තරේ චූට්ටක් එහෙම වෙනවා. බලන්න දැන් 129 නේ දැන් 12 7ෙන් බෙදන්න ඕනේ. 4ක් 1 7යි 5ක් ඉතුරුයි 59ට 4ක් 8 56යි 3ක් ඉතුරුයි 30ට 4ක් 4 28යි දෙකක් ඉතුරුයි ඊළඟ 20ට 4ක් කීයද 2 14යි 6ක් ඉතුරුයි 60ට 4ක් 8 56යි 4ක් ඉතුරුයි 40ට 4ක් 5යි ඔන්න ඔහම නේ එන්නේ. ඒතර උත්තරේ 18.4යි 2යි 8යි 5යි මේ බලන්න. මේක ඊළඟ එකත් හෙව්වා නම් වැටෙව්වාම මේ උත්තරේ මෙනවා දැක්කද? දැන් තේරෙනවද චූටි දෝෂයක් වුණොත් මෙතන උනේ දෝෂේ මේ දෙක ගුණ කරන්න කියලා 8 වරක් 56 කියලා මං කටින් කියලා මෙතන ලියලා තින්නේ 5යි නේද? අන්න ඒ වගේ පොඩි දෝෂයක් වුණොත් එහෙම අපිට අර දශම ස්ථාන එකකට නම් කොහොමදත් නිවැරදිව ඉස්සෙල්ලා ආවා. නමුත් දශම ස්ථාන ඕන ගානකට නිවැරදිව උත්තරේ එනවා. මෙතන අපි 7ෙන් බෙදලා ඊළඟ එක හැවුවොත් මේ ඊළඟ එක අපි හෙව්වොත් එහෙම අපිට මෙතන 5ට වඩා වැඩි එකක් ඒතකොට වැටුවාම මෙතන 6 වෙයි. හරි? තේරුණාද? දැන් බලන්න උත්තර දෙක සමානයි. වට යන්න කියලා කිව්වොත් අපි වටේලා තියන්න ඕනේ. මේකෙදිත් එහෙමයි අරකෙදි ඒගොල්ලෝ කිව්වොත් විතරයි වට යන්නේ නැත්නම් එන උත්තරේ තියන්න ඕනේ. ඒ කියන්නේ මේකේ තේරුම මොකද්ද කියන්නේ අපි හිතමු දැන් මෙතන ආවේ 18.4යි කියලා. 18.4යි. මොකද්ද මේකේ තේරුම? මේ අවුරුද්ද තුල හැම කෙනෙක්ම 18.4 ගානේ දින නිවාඩු අරන් තියෙනවා.
දැන් තේරුණා? අවුරුදු තුල හැම කෙනෙක්ම නිමාඩු 18ක් අඩුම ගානේ 18ක්වත් අරන් තියනවා කියන එක තමයි මේකේ තේරුම. 18.4ක්වත් අරන් තියනවා කියන එක තමයි මේකේ තේරුම. එහෙනම් දැන් මම මේ විදියට දැන් ක්‍රම දෙකකටම ගණන් දැන් මෙතන ගණන් දෙකක් කියලා දුන්නා. ඒතකොට මගේ කලින් වීඩියෝවෙත් මම ගණක් හෝ දෙකක් මේ ක්‍රම දෙකටම කියලා දුන්නා. ඉතින් මේ එතකොට ඔයගොල්ලන්ට මධ්‍යනේ පිළිබඳ ලොකු වැටහීමක් එන්නේ නැතයි කියලා මම විශ්වාස කරනවා. අපේ විභාග ගානේ O level විභාග ගානේ මධ්‍යනේ අපිට ගාන අනිවාර්යෙන් ඔයගොල්ලන්ට දැන් හදන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ මගේ වීඩියෝ දෙක හරියටම බැලුවා නම්. එහෙමනම් මගේ YouTube channel එකට අපේ අලුතෙන් එකතු සමාජිකයෝ හැම ඉන්නවා නම් රතු පාට subscribe button එක ඔබලා මගේ channel එක subscribe කරන මෙන් ඉල්ලා සිටිමින් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම අද ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. ඒ සමග මම පොඩි කාරණයක් කියන්නම්. දැන් ඔයගොල්ලෝ 10 ශ්‍රේණියනේ. ඉතින් ගිය අවුරුද්දෙත් ඔයගොල්ලන්ට පාඩම් එහෙම අතපසු වෙන්නේ නැති, මූලික දැනුම සමහරලාට අඩු වෙලා තියෙන්නේ නැති. මගේ YouTube channel එකේ playlist කියන අර උඩ තියෙනවානේ වීඩියෝ playlist කියලා. ඒකේ playlist එක බටන් එක ඔබන්න. එතකොට මගේ 7 8 9 10 11 ඒ ඔක්කොම වසරවල දාපු වීඩියෝස් 80 ගාණක් විතර තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මොන විශේෂ කාරණයක් පාඩමක් අතපසු වෙච්ච පාඩමක් තියෙනවනම් ඒ වීඩියෝස් බලන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා. ඔයගොල්ලන්ගේ දැනුම තහවුරු කරගන්න. සමහරලාට හොඳ මේ පාඩම් තියෙනවා. ඒ 7 8 9 ඒ වෙලේ ඒ වසරවලත් ඔයගොල්ලෝ බලන්න පොඩ්ඩක් ගිහිල්ලා ඒ වීඩියෝස් බලන්න. එහෙනම් ආයිබෝවන්.